අයිබෝවන් අපි අදත් සූදානම් වෙන්නේ ජාතික රූපවාහිනිය විසින් පවත්වන අපේ ජාතික පාසලේ අධ්‍යාපන වැඩසටහන තුලින් උසස් පෙළ ගිණුම්කරණයේ විෂයට අදාළව වැදගත් පරිච්ඡේදයක් අපි අද දවස් තුල අපේ මේ පුංචි පන්ති කාමරය තුල අපි සාකච්ඡා කරනවා. ඔබ දන්නවා අපි පසුගිය සතියේ අපි සාකච්ඡා කළා උසස් පෙළ ගිණුම්කරණයේ විෂයට අදාළව විශේෂයෙන්ම නව ප්‍රශ්න පත්‍ර රටාවේ කෙටි ප්‍රශ්න පත්‍රය සසුන් අතර ප්‍රචලිත කෙටි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සිදු කරන ආකාරය ගැන අපි උපදෙස් මාලාවක් අපි පසුගිය වැඩසටහනින් අපි ඉදිරිපත් කළා. අපි ඒ වැඩසටහන තුලින් එදා කෙටි ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කළා කොහොමද මේවට ඉතා ඉක්මනට නිවැරදි පිළිතුරු ළඟා කරගන්න කියන එක. අපි අදත් බලාපොරොත්තු වෙන්නේ එම වැඩසටහනෙම තවත් කොටසක් වශයෙන් උසස් පෙළ ගිණුම්කරණය විෂයට අදාළව කෙටි ප්‍රශ්න පත්‍රය තුළ නැගෙන ප්‍රශ්නවලට පිළිතුරු ලිවිය යුතු ආකාරය පිළිබඳ කෙටි සමාලෝචනයක් කරන්නයි අද අපේ අරමුණ. අපි ඒ සඳහා තෝරා ගන්නවා කෙටි ප්‍රශ්න කිහිපයක්. මම එදා පැහැදිලි කළා අපිට මතක ඇති කෙටි ප්‍රශ්න වල පිළිතුරු ලියනකොට පුළුවන් කෙටි ප්‍රශ්න එක එක ස්වරූපයේ ප්‍රශ්න තිබෙනවා. පිළිතුරු ගණනය කරලා උත්තර ලබා ගන්න ඕනේ ප්‍රශ්න තිබෙනවා. ප්‍රශ්න පත්‍රය දිහා බලාගෙනම මතකයේ අවදි කරලා උත්තර ලබාගත් ප්‍රශ්න තිබෙනවා. මේ දෙආකාරයෙන් ප්‍රශ්න අපි කෙටි ප්‍රශ්න වශයෙන් හඳුනා ගන්නවා. ඒ වගේම පිළිතුරු වල පිළිතුරු පහෙන් එක පිළිතුරක් පමණක් නිවැරදි පිළිතුරු තිබෙන කෙටි ප්‍රශ්න තියෙනවා. ඒ වගේම නිවැරදි පිළිතුරු කිහිපයක් තිබෙන කෙටි ප්‍රශ්න තියෙනවා කියලා මම එදා කිව්වා. නිවැරදි පිළිතුරු එකක් නම් තිබෙන්නේ අපි උත්සාහ කරන්න ඕනේ නිවැරදි පිළිතුරුම හඳුනා ගන්න. නමුත් නිවැරදි පිළිතුරු කිහිපයක් තියෙනකොට වඩා නිවැරදි පිළිතුර හඳුනා ගන්න අපි උත්සාහ කරන්නට ඕනේ. ඒ වගේම මම කිව්වා ගණනය කිරීම තියෙන අවස්ථාවක ඒ නිවැරදිව වෙනම කොලයක ඉතා ඉක්මනට ගණනය කිරීම කරලා කෙටි ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගැනීම කළ යුතුයි. හොඳ අපි එදා වැඩසටහනේ තවත් දිගුවක් වශයෙන් අද ප්‍රශ්න අපි කරමු. අපි ඒ අනුව අද මුලින්ම ප්‍රශ්න අංක 16 අපි ගමු. මේ ප්‍රශ්නේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඔබට යොමු කරන්නේ සමාගමක 2011 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය වෙනුවෙන් කෙටුම්පත් ආදායම් ප්‍රකාශනයේ රුපියල් 4,25,000ක ලාභයක් පෙන්නුම් කරනවා. පසුව කරන ලද පරීක්ෂාවකදී 2010 4 දිනට බඩුතොගේ වටිනාකම රුපියල් 85,000ක් වැඩි වෙනුත් 2011 මාර්තු 31 දිනට තොගය වටිනාකම රුපියල් 1,28,000ක් අඩු වෙනුත් සටහන් වී ඇති බව අනාවරණය වෙනවා. ඉහත කරුණු සඳහා කරුණු ගැලපීම කළ පසු 2011 මාර්තු 31 දිනෙන් අවසන් වසරේ නිවැරදි ලාභය කීයද කියලා තමයි අපෙන් අහන්නේ. දැන් මේකට ඔබට දෙනවා මෙන්න මේ විදිහට පිළිතුරු පහක් රුපියල් 6,38,000ක් 2,12,000ක් 3,82,000ක් 4,68,000ක් 4,25,000ක් වශයෙන්. නමුත් දැන් මෙතින්දී අපිට මේකට උත්තරේ එකපාරටම මේ ප්‍රශ්න පත්‍රය දිහා බලලා උත්තර පහෙන් පහක් මතකයේ අවදි කරලා ගන්න බෑ. අපි ගණනය කිරීමක් කරන්න ඕනේ. ඒ සඳහා මනසෙන් ගණනය කරන්න පුළුවන්. එසේ අපහසු නම් පොඩි කොළ කෑල්ලක කටුවට අපි මේ සඳහා පිළිතුර ගණනය කරන්න ඕනේ. දැන් මෙතෙන්දී ඔබ දකිනවා මේකේ තියෙන මේ තොගය හා ලාභය අතර පවතින සම්බන්ධතාවයක් බව. දැන් මේකට පිළිතුර ගණනය කරනකොට මම ඔබට පොඩ්ඩක් මතක් කර දෙන්නම්. තොගයේ වෙනස් වීම තොගය කියන එක ලාභයට ඍජු බලපෑමක් ඇති කරන අයිතමයක්. ලාභය සොයා ගන්න වාර්තාව ආදායම් ප්‍රකාශනයට අපි තොග වර්ග දෙකක් ඇතුළත් කරනවා. මොකක්ද තොග වර්ග දෙක? එකක් ආරම්භක තොගය අනෙක අවසන් තොගය. ගිණුම් කාල පරිච්ඡේදයේ ආරම්භක තොගයත් ගිණුම් කාල පරිච්ඡේදයේ අවසන් තොගයත් අපි වෙළඳ ගිණුම තුළ ලාභය සොයන ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කරනවා. ඒ වගේම ඔබ දන්නවා මේ අවුරුද්දේ ආරම්භක තොගය වෙන්නේ මොකද්ද? පසුගිය ගිණුම් කාල පරිච්ඡේදයේ අවසන් තොගය. ඒ වගේම මේ අවුරුද්දේ අවසන් තොගය තමයි ලබන ඊළඟ ගිණුම් කාල පරිච්ඡේදයේ ආරම්භක තොගය වෙන්නේ. උතර ඔබ දන්නවා මේ තොග වෙනස් වීමක් කියන්නේ වැඩිවීමක් සහ අඩුවීමක් ලාභයට බලපාන ආකාරය. අපි මෙහෙම පොඩ්ඩක් ඒ ගැන කෙටි සටහනක් අපි දැම්මොත් එහෙම තොගය වෙනස් වීම ලාභයට බලපාන ආකාරය මෙහෙම කොටස් තුනක් කොහොම ගත්තොත් එහෙම ලාභයට බලපෑම අපි ගමු තොගය එක මුල තොගය. තොගයේ මුල තොගය
වෙනස් වීම කියන්නේ අපි දන්නවා වෙනස් වීම දෙආකාරයක් තමයි වැඩිවීම අනික අඩුවීම. ඊළඟ අපි ගමු දෙවෙනි එක අගතොගය. ඒකෙත් වෙනස් වීම අපි මේ ආකාරයෙන් දෙආකාරයෙන් ගමු වැඩිවීම අඩුවීම. දැන් මෙතෙන්දී මම මේ ඔබට මේ මතක් කර දීමක් කරන්න තොගය හා ලාභය අතර බලපෑම. මුලතොගය කියන්නේ විකුණුම් පිරිවැය සෙවීමේදී වෙළඳ කිරීමට හර කරන අගය. මුලතොගේ වැඩි වෙනවා කියන්නේ විකුණුම් පිරිවැය වටිනාකම වැඩි වෙනවා. ඒ නිසා ලාභය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ අනුව ගත්තාම මුලතොගේ අඩු වෙනවා කියන්නේ වෙළඳ කිරීමට හර වෙලා තියෙන විකුණුම් පිරිවැය වටිනාකම අඩුයි. ඒ ප්‍රතිඵලයේ ලාභය වැඩි වෙනවා. ඔන්න මුලතොගේ හා අගතොගේ මුලතොගේ සහ ලාභය අතර තියෙන සම්බන්ධතාවය. අගතොගේ දිස්සටන මොකද ළමයි? අවසන් තොග ගිණුම හර වෙළඳ කිරීම බැරනේ. වෙළඳ කිරීම බැර කරනවා වෙනුවට තමයි අපි විකුණුම් පිරිවැය සෙවීමේදී අඩු කරන්නේ. එහෙනම් අගතොගයගේ වැඩි වෙනවා කියලා කියන්නේ විකුණුම් පිරිවැයට තියෙන බලපෑම මොකද්ද? අගතොගය කියන්නේ විකුණුම් පිරිවැය සෙවීමේදී අඩු කරන අගය. ඒතර අඩු කරන ඉලක්කම වැඩි වෙන ලැබෙන අගය අඩුයි. විකුණුම් පිරිවැය අඩුයි. විකුණුම් පිරිවැය අඩු කියන ලාභය වැඩි. ඔන්න අගතොගයේ වැඩිවීමක් සිදුවන හැම වෙලාවකම ලාභය වැඩි වෙනවා. එහෙමනම් අගතොගයේ අඩුවීමක් වෙනකොට විකුණුම් පිරිවැය ඉලක්කම වැඩි වෙනවා. ඒ නිසා ලාභය මොකද වෙන්නේ? අඩු වෙනවා. අපිට දැන් පේනවා ඇති මුලතොගය සහ අගතොගය අතර තියෙන සම්බන්ධය ලාභයත් එක්ක එකිනෙකට පරස්පර ආකාරයට සිදුවන්නේ. මුලතොගයේ වැඩි වෙනකොට ලාභය අඩු වෙනවා. අගතොගයේ වැඩි වෙනකොට ලාභය වැඩි වෙනවා. දැන් අපි අපේ අහලා තියෙන ප්‍රශ්නෙට දැන් මේ හරහා අපිට උත්තර ලබා ගන්න පුළුවන්කමක් තිබෙනවා. සමාගමක වසරේ ලාභය 4,25,000යි කියලා කියන්නේ පසුව කළ පරීක්ෂාවකදී ආරම්භක තොගය රුපියල් 85,000ක් වැඩියෙන් අරන් තියෙනවා. අවසන් තොගය රුපියල් 1,28,000ක් අඩුවෙන් අරන් තියෙනවා. මේ නිසා මේ ලාභය නිවැරදි කිරීමේ ප්‍රතිඵලය අපි හන්නේ. නිවැරදි කළයින් පසුව නිවැරදි ලාභය හන්නේ. ඒතර මෙතෙන්දී අපිට උත්තරේ බොහොම සරලවම ගන්න පුළුවන්. මේක එක වසරක් පමණයි මේ තියෙන්නේ. ඒතර අපි මුලින්ම දානවා ගණනය කළ ලාභය. අපිට කියන්න පුළුවන් උත්තරේ ගණනය කළ ලාභය ගන්න දෙනෝනේ 4,25,000යි කියලා. තොග වෙනස් වීම දෙක මොකක්ද බලන්න. එක ආරම්භක තොගය 2010 4 කියන ආරම්භක තොගනේ. ආරම්භක තොගයේ වටිනාකම 85,000ක් වැඩි. මම ඔබට කිව්වනේ ආරම්භක තොගයේ වැඩි වෙනවා කියන්නේ විකුණුම් පිරිවැය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ආරම්භක තොගයේ වැඩි කියන්නේ විකුණුම් පිරිවැය වැඩි. විකුණුම් පිරිවැය වැඩියෙන් තියෙනවා කියන්නේ ලාභය අරන් තියෙන්නේ අඩුවෙන්. දැන් හොඳට මතක තියාගන්න මෙතෙන්දී දැන් මෙතන ලාභය දැනට ගණනය කළා ඉවරයි. ගණනය කළ ලාභය ගන්නකොට ආරම්භක තොගයේ වැඩියෙන් ගැනීමේ ප්‍රතිඵලය ලාභය අරන් තියෙන්නේ අඩුවෙන්. දැන් අපි කරන්නේ මෙතන ලාභයේ නිවැරදි කිරීමනේ. දැන් ලාභයේ තියෙන 85,000ක් අඩුවෙන් නේද? ලාභයේ නිවැරදි කිරීමට නම් 85,000ක් මොකද කරන්න ඕනේ? එකතු කරන්න ඕනේ. එහෙනම් අපි මේකට එකතු කරන්න ඕනේ මුල තොගය අධිගණනය නේද? මුල තොග අධිගණනය 85,000ක් අපි මේ ලාභයට එකතු කරන්න ඕනේ. හේතුව මුල තොගය වැඩියෙන් අරන් තියෙන නිසා ලාභයේ තියෙන අඩුවෙන්. දෙවෙනි ප්‍රතිඵලය බලන්න අගතොගය. අගතොගය ගන්නකොට රුපියල් 1,28,000ක් අඩුවෙන් අරන් තියෙන්නේ. අගතොගය අඩුවෙන් අරන් තියෙන්නේ. අගතොගය අඩුවෙන් ගත්ත කියන්නේ අවසන් තොගයේ අඩු වෙන ලාභය තියෙන්නේ අඩුවෙන්. ඒත් අවසන් තොගයේ අඩුවෙන් අරන් තියෙනවා කියන්නේ එහි ප්‍රතිඵලයක් මොකද වෙලා තියෙන්නේ? ලාභය තියෙන්නේ අඩුවෙන්. අපි දැනට ගණන් බලා තියෙන ලාභය රුපියල් 1,28,000කින් අඩුවෙන් තියෙන්නේ. එහෙනම් නිවැරදි කිරීමට නම් දැන් අවසන් තොගයේ අරන් තියෙන අඩුවෙන් ලාභය තියෙන අඩුවෙන් ලාභය නිවැරදි කිරීමට ලාභයට එකතු කරන්න ඕනේ. එහෙනම් එතනත් එකතු වෙන්න ඕනේ. අගතොගය අපි අරන් තියෙන අඩුවෙන් නේද? ඌණ ගණනය. අගතොගය අඩුවෙන් ඌණ ගණනය 1,28,000. එහෙනම් මේ තොගයේ ඇතුළත මේ බලපෑම් දෙකම ලාභයට එකතු වෙන්නට ඕනේ. ඒ අනුව නිවැරදි ලාභය වෙන්නේ 4,25,000ට අපි එකතු වෙන්න ඕනේ. 85,000ක් සහ 1,28,000ක් උතර 18යි නේද? ඔව්. 13යි 6,38,1000යි නිවැරදි ලාභය. ඒතර 6,38,1000 කියන උත්තරය මෙතන තියෙනවා. අපි හොයාගන්නවා. උත්තරේ තියෙන අංක 1. එහෙනම් නිවැරදි පිළිතුර අංක 1. නිවැරදි පිළිතුර අංක 1. අපි යමු ඊළඟ ප්‍රශ්න අංකයට. ප්‍රශ්න අංක 17. පහත සඳහන් ගිණුම් වලින් එකක් අනෙක් ඒවාට වඩා වෙනසක් දක්වයි. එම ගිණුම කුමක්ද? දැන් මේ වගේ ප්‍රශ්නයකට උත්තරයක් සඳහා ගණනය කිරීමක් අමතර ගණනය කිරීමක් අවශ්‍ය නැහැ. මතකයේ අවදි කරලා අපිට මේ උත්තරේ හොයාගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ කාර්යාල උපකරණ ගිණුම, දෙක මෝටර අලුත් වැඩියා ගිණුම, බැංකු ණය පොලී ගිණුම, ගොඩනැගිලි රක්ෂණ ගිණුම,
ගෙන ඒමේ කුලී ගිණුම. ගෙන ඒමේ කුලී ගිණුම. මේ ගිණුම් පහෙන් එකක් අනෙක් හතරට වඩා වෙනසක් තිබෙනවා. වෙනසක් තිබෙන ගිණුම මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. උත්සාහ කර බලන්න මොකද්ද මේ මෙහි තියෙන වෙනස. මෙහි වෙනසක් ඇති වෙන්නේ මොන ගිණුම තුලද? දැන් බැලුවම අපිට පේනවා අපි කාර්යාල උපකරණ ගිණුම කියන්නේ අපි වත්කම් වර්ගය කියන සැලකුවොත් එහෙම කාර්යාල උපකරණ ගිණුම අයිති මොන වර්ගයටද? වත්කම් ගිණුමක්. මෝටර තලුත් වැඩියා ගිණුම වියදම් ගිණුමක්. බැංකු ණය පොලී ගිණුම වියදම් ගිණුමක්. ගොඩනැගිලි රක්ෂණ ගිණුම වියදම් ගිණුමක්. ගෙනීමේ කුලී ගිණුම වියදම් ගිණුමක්. එහෙනම් පැහැදිලි මෙතන ගිණුම් වර්ගීකරණයේ අනුව යට හතරම අයිති වෙන්නේ වියදම් ගිණුම්. අංක 1 වත්කම් ගිණුමක්. ඒ නිසා වෙනසක් තියෙන ගිණුම මොකද? උත්තරේ අංක 1. හේතුව ඒක වත්කම් ගිණුමක් වීම නිසා. අංක 1 තමයි උත්තරේ වත්කම් ගිණුමක් වීම නිසා. අපි ඊළඟට යනවා ප්‍රශ්න අංක 18ට. ගොඩනැගිලි කුලී ගිණුමේ හර සටහනක් හා ඒ හා සමාන බැර සටහනක් ගොඩනැගිලි කුලී හිමියාගේ ගිණුමට බැර කිරීමෙන් වාර්තා වන්නේ 1. ව්‍යාපාරයෙන් ගොඩනැගිලි කුලී ගෙවා ඇති බවයි. 2. ව්‍යාපාරයට ගොඩනැගිලි කුලී ලැබිය යුතු බවයි. 3. ව්‍යාපාරයට ගොඩනැගිලි කුලී ලැබුණු බවයි. 4. ව්‍යාපාරයෙන් ගොඩනැගිලි කුලී ගෙවිය යුතු බවයි. 5. ගොඩනැගිලි කුලී දෙවරක් සටහන් වී තිබීම නිවැරදි කිරීමකි. දැන් අපෙන් අහන්නේ ප්‍රශ්නය තමයි ගොඩනැගිලි කුලී ගිණුමේ හර සටහනක් සමග ඒහා සමාන බැර සටහනක් ගොඩනැගිලි කුලී හිමියාගේ ගිණුමට බැර කිරීමෙන් වාර්තා වන්නේ කුමක්ද? අපි දැන් මේක තවත් පැහැදිලි කරගන්න අපි මේක සටහන මේ ආකාරයට ගිණුම් ගත කළොත් හර වෙලා තියෙනවා ගොඩනැගිලි කුලී ගිණුම. ගොඩනැගිලි කුලී ගිණුම හර කරලා තියෙනවා. කුලී හිමියාගේ ගිණුම බැර වෙලා තියෙනවා. ගොඩනැගිලි කුලී හිමියා බැර වෙලා තියෙනවා. ගොඩනැගිලි කුලී ගිණුම හර වෙලා තිබෙනවා. ගොඩනැගිලි කුලී හිමියා බැර වෙලා තියෙනවා. මේ ගනුදෙනුව තුලින් අදහස් කරන්නේ මේ උත්තර පහෙන් මොකද්ද? 1. ව්‍යාපාරයෙන් ගොඩනැගිලි කුලී ගෙවා ඇති බව. ගොඩනැගිලි කුලී මුදලින් ගෙවලා. ඒක හරිද? ඇයි වැරදි වෙන්නේ? ගොඩනැගිලි කුලී ගෙවුවා නම් මුදල් පොත බැර ගොඩනැගිලි කුලී ගිණුම හර. නමුත් මෙතන බැර වෙලා තියෙන ගොඩනැගිලි කුලී හිමියානේ. අංක 1 නිවැරදි නැහැ. අංක 2 අහලා තිබුණේ 2. ව්‍යාපාරයට ගොඩනැගිලි කුලී ලැබිය යුතු බව. ලැබිය යුතු නම් ඒක ආදායමක්. එහෙනම් ගොඩනැගිලි කුලී ගිණුම බැර වෙන්න ඕනේ. ලැබිය යුතු කුලී ගිණුම හර වෙන්න ඕනේ. ඒකත් නෙවෙයි මේ තියෙන්නේ. අංක 2ක් පිළිගන්න බෑ. අංක 3 ව්‍යාපාරයට ගොඩනැගිලි කුලී ලැබුණු බව. ලැබුණා නම් මුදල් පොත හර ලැබූ කුලී ගිණුම බැර. අංක 3ත් නිවැරදි නැහැ. අංක 4 ව්‍යාපාරයෙන් ගොඩනැගිලි කුලී ගෙවිය යුතු බව. ව්‍යාපාරයේ ගොඩනැගිලි කුලී තාම ගෙවලා නැහැ. ගෙවන්න තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? වියදමක් වැඩි වෙනවා, වගකීමක් වැඩි වෙනවා. ඒතර ගොඩනැගිලි කුලී කියන වියදම් ගිණුම හර තාම ගෙවලා නැහැ. ගොඩනැගිලි කුලී හිමියාගේ ගිණුම බැර. එහෙනම් පැහැදිලි මෙතන නිවැරදි පිළිතුර අංක කීයද? 4. ව්‍යාපාරය ගොඩනැගිලි කුලී ගෙවිය යුතු බවයි. ව්‍යාපාරයෙන් ගොඩනැගිලි කුලී ගෙවන්න තියෙනවා. ඒ අනුව ගොඩනැගිලි කුලී ගිණුමට හර වෙනවා වියදමක් නිසා. ඒක බැර වෙනවා ගොඩනැගිලි කුලී හිමියාගේ ගිණුම වගකීමක් නිසා. එතකොට මොකද ප්‍රශ්නයක් තියෙනවා වගේ? අහන්න. ව්‍යාපාරයක තොගය වත්කමක්ද වියදමක්ද? හොඳයි. ඔය ප්‍රශ්නේ බොහෝ වෙලාවට හුඟක් සිසුන් වරද්ද ගන්න ප්‍රශ්නයක්. තොගය වත්කමක්ද වියදමක්ද? ඔතින්දී බොහොම අපි කෙටියෙන් උකට උත්තරය දුන්නොත් තොගය අපි පළමු වරට හඳුනා ගන්න ඕනේ වත්කමක් වශයෙන්. තොගය මුල් වරට අපි හඳුනා ගන්න ඕනේ වත්කමක් වශයෙන්. එම තොගය ගිණුම් කාල පරිච්ඡේදයේ ආදායම ඉපයීමට දායක වුණාම ඒක වියදමක් වශයෙන් හඳුනා ගන්න ඕනේ. තොගය වත්කමක් තොගය ආදායම ඉපයීමට දායක වූ පසු ඒ දායක වූ ප්‍රමාණය වියදමක්සේ හඳුනා ගන්නවා. ඒ අනුව අපි මෙන්න මේ දේවල් මෙන්න මේ තොගයට සම්බන්ධ මෙන්න මේ කාරණා ගිණුම් කාල පරිච්ඡේදය තුළ වියදමක් වශයෙන් ආදායම් ප්‍රකාශනයෙන් කපහරිනවා. එකක් තමයි විකුණු භාණ්ඩවල පිරිවැය. වර්ෂය තුළ විකුණ ඇති භාණ්ඩවල පිරිවැය වියදමක්. අපි ඒක වෙළඳ ගිණුම හරහා ආදායම් ප්‍රකාශනයෙන් කපහරිනවා. ඒ වගේම තොග ලිය හැරීම. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිති අංක 5ට අනුව තොග පිරිවැයට වඩා තොග ශුද්ධ උපලබ්ධයාගේ අඩු නම් ඒ ප්‍රමාණය ලියහරින්නට ඕනේ. එසේ ලියහරින ප්‍රමාණය අපි ආදායම් ප්‍රකාශනයේ නැත්නම් ලාභාලාභ ගිණුමට හර කරනවා. ඒ හර කරන ප්‍රමාණය අපි වියදමක්සේ හඳුනා ගන්නවා. 3. තොග විනාශ වීම, තොග හානියටපත් වීම. ව්‍යාපාරවල විකිණීමට තිබෙන භාණ්ඩ තොග යම් යම් හේතුන් නිසා ස්වභාවික විපත්, ගිනි ගැනීම වගේ හේතුන් නිසා හානියටපත් වෙන්නට පුළුවන්.
හානියටපත් වුණා මේ හානියටපත් වූ තොගේ වටිනාකම අලාභයක් ලෙස අපි ලාභාලාභ ගණන් හර කරනවා. එතෙන්දි තොගය වියදම බාටපත් වෙනවා. 4 තොග පරිත්‍යාග කිරීම. ව්‍යාපාරයක් විකිණීම සඳහා තිබෙන තොග පරිත්‍යාග කළාම නොමිලේ කාට හරි ලබා දුන්නාම ඒක ව්‍යාපාරයේ වියදමක්සේ හඳුනා ගන්නවා. එම ප්‍රමාණයත් අපි ලාභාලාභ ගණනට නැත්නම් ආදායම් ප්‍රකාශනට හර කරනවා. ඒක අපි වියදමක්සේ හඳුනා ගන්නවා. ඉතිරි තොග සියල්ල අපි ශේෂපත්‍රයේ වත්කමක් ලෙස පෙන්වුම් කළ යුතුයි. ඔබගේ ප්‍රශ්නට කෙටිම උත්තරය මේකයි. තොගය පළමු වරට වත්කමක් ලෙස හඳුනා ගත යුතුයි. ගිණුම් කාල පරිච්ඡේදයේ ආදායම ඉපැයීමට දායක වූ ප්‍රමාණය තොග සම්බන්ධව එකී ප්‍රමාණයේ වියදමක් ලෙස ආදායම් ප්‍රකාශනට කපහැරිය යුතුයි. හොඳයි අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නාංකයට යමු. ප්‍රශ්නාංක 19 මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඔබෙන් අහනවා. ශේෂපත්‍රයේ වත්කමක් හඳුනා ගැනීමට 1 ඒ අනාගත ආර්ථික ප්‍රතිලාභ ජනනය කළ යුතු අතර එහි පිරිවැය හෝ අගය විශ්වාසවන්ත ලෙස මැනිය හැකි විය යුතුය. 2 ඒ අනාගත ආර්ථික ප්‍රතිලාභ අස්ථිරත්වයට ගලා යා යුතු අතර අගය කිරීම සැලකිය යුතු නොවේ. 3 මේ අනාගත ආර්ථික ප්‍රතිලාභ ජනනය කිරීම අවශ්‍ය නොවන අතර විශ්වාසවන්ත ලෙස අගය මැනිය හැකි විය යුතුය. 4 ඒ ප්‍රවර්තන ගිණුම් කාල පරිච්ඡේදයේදී ආර්ථික ප්‍රතිලාභ ජනනය කළ යුතු අතර විශ්වාසවන්ත ලෙස මැනිය හැකි විය යුතුය. 5 ඉහත අංක 1 හා 4 පිළිතුරු. අපෙන් අහන්නේ තොගේ වත්කමක් ලෙස හඳුනා ගැනීම සඳහා මේ කාරණා වලින් සම්පූර්ණ කළ යුතු කරුණු මොනවාද කියන එක. දැන් මේකට පිළිතුරු ලිවීමේදී ඔබ දන්නවා ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිති අංක 3 තුල මූල ප්‍රකාශවල මූලිකාංග වශයෙන් වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් පැහැදිලිව අර්ථකථනය කරලා තිබෙනවා. ඒ අනුව ඒ වගේම දැන් මූල ප්‍රකාශ පිළිල කිරීමේදී සංකල්පනාත්මක රාමුව තුල මේ කාරණා සම්බන්ධයෙන් තවදුරටත් දැක්වෙනවා. උතර අපි දන්නවා වත්කමක් හඳුනා ගන්න නම් ඒ අන්තර්ගත විය යුතු ප්‍රධාන ලක්ෂණ කිහිපයක් තියෙනවා. යම්කිසි සම්පතක් වත්කමක් ලෙස හඳුනා ගැනීමට අන්තර්ගත විය යුතු ප්‍රධාන ලක්ෂණ ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා. මොනවද? එකක් අපි කියන්නේ ඒ සම්පත තුලින් අනාගත ආර්ථික ප්‍රතිලාභ ජනනය කළ යුතුයි. ඒ කියන්නේ ඒ සම්පත තුලින් ව්‍යාපාරයට ප්‍රතිලාභ ගලා යීමේ හැකියාවක් තිබිය යුතුයි. වත්කමින් ප්‍රයෝජනයක් ප්‍රතිලාභ ගැනීමේ හැකියාවක් තිබිය යුතුයි. ඒක එක ලක්ෂණයක්. දෙක ඒ වත්කමේ අගය විශ්වාසනීය ලෙස මැනීමට හැකියාවක් තියෙන්නට ඕනේ. ඒ සම්පතේ අගය විශ්වාසනීය ලෙස මැනීමේ හැකියාව තිබිය යුතුයි. ඒ දෙවෙනි ලක්ෂණය. වත්කමක්සේ සලකන්නම්. 3. ඒ ව්‍යාපාරය විසින් පාලනය කරන්න ඕනට ඕනේ. ඒ සම්පත ව්‍යාපාරය විසින් පාලනය කරන්න ඕනේ. ව්‍යාපාරය විසින් තමයි සම්පත පාලනය කිරීම මෙහෙයවීම කරන්නට ඕනේ. ඊට අමතරව මෙන්න මේ කාරණාත් අපිට කියන්න පුළුවන් ඒ සම්පතේ නීත්‍යානුකූල අයිතිය ව්‍යාපාරයට තිබීම හෝ නීත්‍යානුකූල අයිතිය ලබා ගැනීමට කටයුතු කිරීම. නීත්‍යානුකූල අයිතිය තිබීම අත්‍යවශ්‍යම නැහැ. නමුත් නීත්‍යානුකූල අයිතිය ලබා ගැනීමට අපි කටයුතු කිරීම ප්‍රමාණවත්. දැන් අපි සින්නක් කර ඉඩමක් නීත්‍යානුකූල අයිතිය ව්‍යාපාරයට තියෙනවා. ඒක වත්කමක්. නමුත් කල්බදු දේපලක් නීත්‍යානුකූල අයිතිය මුලින් අපර නැහැ. නමුත් වාර්ග ගෙවීම තුළ අපි අයිතිය ලබා ගැනීමට කටයුතු කරනවා. ඒ අනුව ප්‍රධාන වශයෙන්ම අපි වත්කමක් ලෙස නම් හඳුනා ගන්නවා අනාගත ආර්ථික ප්‍රතිලාභ ගෙන දෙන ව්‍යාපාරයේ විසින් පාලනය කරන ලබන අගය විශ්වාසනීය ලෙස මැනිය හැකි යම් සම්පතක් වේද අපි ඒවට කියන ව්‍යාපාරික වත්කම්. ඒ අනුව මෙහි පිළිතුරු පහෙන් ඔය කියන කාරණාවලින් බහුතරයක් අඩංගු නිවැරදි පිළිතුර වන්නේ මොකද්ද? පිළිතුරු අංක 1. අනාගත ආර්ථික ප්‍රතිලාභ ජනනය කළ යුතුයි පිරිවැය වගේ විශ්වාසනීය ලෙස මැනිය හැකි වේතුයි කියන උත්තරේ පිළිගන්න පුළුවන් අපිට වත්කමක් වන්න නම්. පිළිතුරු අංක 1 නිවැරදි පිළිතුර ලෙස පිළිගන්න වෙනවා. අපි යමු ඊළඟ ප්‍රශ්නාංකයට ප්‍රශ්නාංක 20. ඒකෙ තියෙන මේ මහනවා ප්‍රශ්නයක් නිල්වලා ව්‍යාපාරයේ ගිණුම් පොත්වල සිදු වැරදි නිසා ඒ ශේෂ පිරික්සුමේ හරපැත්ත රුපියල් 2,30,000ක් වැඩියෙන් දක්වයි.
පසුව කරන ලද පරීක්ෂාවකදී පහත සඳහන් තොරතුරු සොයා ගන්නා ලදී. වැරදි කිහිපයක් සොයාගෙන තියෙනවා. එක ව්‍යාපාරයේ පවත්වාගෙන යන මුදල් ගිණුම රුපියල් 60,000ක් ඌණ ගණනයක් වී ඇත. මුදල් ගිණුමේ රුපියල් 60,000ක් අඩුයි. දෙක රුපියල් 40,000ක ලද වට්ටමක් ගෙවිය යුතු පොලී ගිණුමට හර කර ඇත. 3 ස්ථාවර වත්කමක් අලෙවි කිරීමෙන් ලැබුණු රුපියල් ලක්ෂයක් විකුණුම් ගිණුමේ සටහන් කර ඇත. ස්ථාවර වත්කමක් අලෙවි කිරීමෙන් ලැබුණු රුපියල් ලක්ෂයක් විකුණුම් ගිණුමේ සටහන් කර ඇත. ඔබෙන් ප්‍රශ්න වශයෙන් අහන්නේ ඉහත ගැළපීම් සිදු කළ පසු ව්‍යාපාරයේ අවිනිශ්චිත ගිණුමේ ශේෂය කොපමණද? පිළිතුරු 5ක් දෙනවා. මේ වැරදි 30ක් තියෙනවා. මේ වැරදි ටික නිවැරදි කරායින් පස්සේ අවිනිශ්චිත ගිණුමේ තවදුරටත් ශේෂයක් එනවා. ඒ ශේෂය කීයද කියලා. දැන් මේකට පිළිතුර හොයනකොට අපිට සිදු වෙනවා අවිනිශ්චිත ගිණුමේ පවතින ශේෂය දාලා මේ වැරදි අවිනිශ්චිත ගිණුමට බලපාන ආකාරය සම්බන්ධ කරන්න. අපි අවිනිශ්චිත ගිණුම හැදුවාන් පස්සේ අපි මුලින්ම කරන්න ඕනේ දැනට අවිනිශ්චිත ගිණුමේ ශේෂය වශයෙන් කීයක් තිබේදයි බලන්නට ඕනේ. ඒක බලන්න වෙන්නේ මෙහෙමයි. දැන් මේ ගානේ කියනවා නිල්වලා ව්‍යාපාරයේ ගිණුම් පොත්වල සිදු වූ වැරදි නිසා ශේෂ පිරික්සීමේ හරපැත්ත රුපියල් 2,30,000ක් වැඩි. හරි. එහෙමනම් මට කියන්න මේ ගණනේ ශේෂ පිරික්සීමේ වෙනස කීයද? 2,30,000යි. ඒ කියන්නේ අවිනිශ්චිත ගිණුමේ ශේෂය කීයද? 2,30,000යි. හරද බැරද? දැන් අවිනිශ්චිත ශේෂ පිරික්සීමේ හරපැත්ත වැඩි කියලා කියන්නේ. අපි අවිනිශ්චිත ගිණුමට දාන්නේ ශේෂ පිරික්සීමේ ඌනතාවේනේ. වැඩි පැත්ත මුලින්ම එකතු කරලා අනිත් පැත්ත දාලා වෙනස ගන්නවා. ඒතර හර පැත්ත වැඩි කියන්නේ වෙනසෙන්නේ කොයි පැත්තේද? බැර පැත්තේ. ශේෂ පිරික්සීම ගත්තාම හර පැත්ත වැඩිනේ. ඒක වෙනසෙන්නේ බැර පැත්තේ. ඒ කියන්නේ ශේෂ පිරික්සීමේ ඌනතාවයේ තියෙන බැර පැත්තේ. එහෙනම් ඒ වෙනස තමයි අපි අවිනිශ්චිත ගිණුමටත් ඒ ආකාරයෙන්ම දාගන්නේ. එහෙමනම් අවිනිශ්චිත ගිණුමේ වැරදි නිවැරදි කිරීමට පෙර ශේෂයේ තියෙන හරද බැරද? බැර 2,30,000යි. අපි ඒක මුලින්ම දාගන්න ඕනේ. මේ වැරදි නිසා මුලින්ම ශේෂ පිරික්සීමේ දැනට පවතින තත්වය 2,30,000ක් බැර පැත්ත අඩුයි. අපි ඒක අවිනිශ්චිත ගිණුමට බැර කරනවා. දැන් ඔබ දන්නවා වැරදි ගිණුම් කරන වරදක් නිවැරදි කරනකොට හැම වරදක්ම අවිනිශ්චිත ගිණුම මගින් නිවැරදි කරන්නේ නැහැ. අවිනිශ්චිත ගිණුම මගින් නිවැරදි කරන්නේ මොනවද? ශේෂ පිරික්සීම අසමාන වන වැරදි. එසේ අසමාන වන වැරදි අවිනිශ්චිත ගිණුම මගින් නිවැරදි කිරීමේදී කොහොමද කරන්නේ? වරද සිදු වී තිබෙන ගිණුම නිවැරදි කරන්න යම් වටිනාකමක් හර කළොත් ඊට සමානගයක් අවිනිශ්චිත ගිණුමට බැර. වරද තිබෙන ගිණුම නිවැරදි කරන්න යම් වටිනාකමක් බැර කළොත් ඊට සමානගයක් අවිනිශ්චිත ගිණුම හර. ඔබ දන්නවා ඒක නේද? ඒ අනුව බලන්න මේ වැරදි වලින් ශේෂ පිරික්සීම අසමාන වන වැරදි මොනවාද? ඒ අනුව ඒ වරද නිවැරදි කරන්න එම ගිණුමටයි අවිනිශ්චිත ගිණුමටයි කීයක් හර බැර කළ යුතුද? බලන්න පළවෙනි වරද. ව්‍යාපාරයේ පවත්වාගෙන යන මුදල් ගිණුම රුපියල් 60,000ක් ඌණ ගණනේ වී ඇත. ඒ කියන්නේ මුදල් ගිණුමේ අපි මෙතන උපකල්පනය කරන මුදල් ගිණුම කියන වත්කම් ගිණුමක් නේ. වත්කම් ගිණුමේ හර ශේෂයක් තියෙන්නේ. ඒක 60,000ක් අඩුයි. ඒතර මුදල් ගිණුමේ විතරයි මේ වරද වෙලා තියෙන්නේ. ඒ නිසා මේ වරද නිසා ශේෂ පිරික්සීම අසමානයි. අවිනිශ්චිත ගිණුම මගින් නිවැරදි කළ යුතු වරදක් මේක. ඒතර මුදල් ගිණුමේ හර පැත්ත 60,000ක් අඩුයි. එහෙනම් නිවැරදි කරන්න මොකද කරන්න ඕනේ? මුදල් ගිණුමට 60,000ක් හර. එහෙමනම් අවිනිශ්චිත ගිණුම 60,000ක් පැර වෙනවා. ඔන්න පළවෙනි වරද නිවැරදි කළාම මුදල් ගිණුම හර නිසා අපි කියනවා අවිනිශ්චිත ගිණුම 60,000ක් පැර කරනවා. අපි ගන්නවා දෙවෙනි වරද. රුපියල් 40,000ක ලද වට්ටමක් ගෙවිය යුතු පොලී ගිණුමට හර කර ඇත. දැන් මෙතෙන්දී ඔබ තේරුම් ගන්න ඕනේ මේ වරද සිදු වෙලා තියෙන ආකාරය රුපියල් 60,000ක 40,000ක රුපියල් 40,000ක ලද වට්ටමක් ගෙවිය යුතු පොලී ගිණුමට හර කරලා තියෙනවා. දැන් ওই වරද ගත්තාම ළමයි ලද වට්ටමක් තමයි ගනුදෙනුව දාලා තියෙන ගෙවිය යුතු පොලී ගිණුමට. අපි මෙහෙම දැම්මොත් එම ලද වට්ටම් අනික අපි කියමු ගෙවිය යුතු පොලී ලද වට්ටම් දිස්සටහන කොහොමද වෙන්න ඕනේ? ලද වට්ටම් නිවැරදිව ලිව්වනම් ලද වට්ටම් දිස්සටහන මොකද්ද? ලද වට්ටම් ගිණුම බැර නහීමි ගිණුම හරනේ. අපි කියමු නහීමි ගිණුමට 40,000 හර වෙලා තියෙනවා. නහීමි ගිණුම වැරදි නැහැ නේද මෙතන? නහීමි ගිණුම හරි. හර ලද වට්ටම් ගිණුම 40,000 බැර වෙන්න ඕනේ. ලද වට්ටම් ගිණුම බැර කරලා නැහැ. ඒගොල්ලෝ කරලා තියෙන්නේ මොකද්ද? ගෙවිය යුතු පොලී ගිණුමට මේ 40,000 හර කරලා. ඒතර ඉස්සලාම් බලන්න මේ වරද නිසා ශේෂ පිරික්සුම සමානද අසමානද? අසමානයි. මොකද නහීමි ගිණුමත් කොහොමත් හර වෙලා තියෙනවා. ඒක නිවැරදිව හර වෙලා තියෙනවා. ලද වට්ටම් ගිණුම බැර කරනවා වෙනුවට ගෙවිය යුතු පොලී ගිණුම හර වෙලා. සටහන් දෙකම හර. ඒ නිසා ශේෂ පිරික්සුම අසමානයි. එහෙනම් මේ වරද නිවැරදි කරන්න අවිනිශ්චිත ගිණුම සම්බන්ධ කරගත යුතුයි. කොයි ගිණුමද වැරදි? ලද වට්ටම් ගිණුමත් වැරදි. ගෙවිය යුතු පොලී ගිණුමත් වැරදි. අපි දැන් මේ ගිණුම් දෙක ස්වාධීනව අවිනිශ්චිත ගිණුම මගින් නිවැරදි කරොත් මොකද කරන්න ඕනේ?
ලද වට්ටම් ගිණුම නිවැරදි කරන්න 40000ක් බැර වෙන්න ඕනේ. ඒතර මේ ගිණුමට 40000ක් බැර මේක කොහාටද හර වෙන්නේ? අවිනිශ්චිත ගිණුම හර. එහෙනම් අපි මෙතන බැර කරන 40000 අපි ඔන්න අවිනිශ්චිත ගිණුම හර කරනවා 40000ක් ලද වට්ටම් කියලා. ලද වට්ටම් කියලා අපි අවිනිශ්චිත ගිණුම හර කරනවා. ඊළඟ වරද එනවා ගෙවිය යුතු පොලි. ගෙවිය යුතු පොලි ගිණුමේ ඇති වරද මොකද්ද? 40000ක් හර වෙලා. නමුත් ඒක හර විය යුතු නැහැ. මේ ගෙවිය යුතු පොලියක් නෙවෙයි. එහෙනම් මේ 40000 ඉවත් කරන්න ඕනේ. නිවැරදි කරන්න ගෙවිය යුතු පොලි ගිණුමට 40000ක් අපි බැර කරනවා. එහෙනම් ඊට සමානගයක් අවිනිශ්චිත ගිණුම හර කරන්න ඕනේ. එහෙනම් මේ 40000ත් අපි අවිනිශ්චිත ගිණුම හර කරන්න ඕනේ ගෙවිය යුතු පොලි කියලා නේද? ගෙවිය යුතු පොලි කියලා. නිවැරදි කිරීමෙන් පස්සේ දැන් බලන්න අවිනිශ්චිත කිරීමේ තත්ත්වය මොකක්ද කියලා. මේ වැරද්ද දෙක නිවැරදි කළායින් පස්සේ බැර එකතුව 2,90,000ක් වෙනවා. වැරදි තුනක් තියෙනවා. ගිණුම් තුනකින් බලපෑමක් ආවා. නිවැරදි කළායින් පස්සේ අවිනිශ්චිත කිරීමේ තවදුරටත් ශේෂයක් එනවා. 2,10,000ක් වාගේ අපි ඉදිරියට ගෙන ශේෂය 2,10,000යි. අපිට කියන්න පුළුවන් මේ වැරදි දෙක නිවැරදි කළායින් පස්සේ අවිනිශ්චිත කිරීමේ තවදුරටත් ශේෂයක 2,10,000ක බැර ශේෂයක්. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ මොකද්ද? 2,10,000ක් බැර උත්තර අංක 2. නිවැරදි පිළිතුර වෙන්නේ 2,10,000ක් බැර. ඒ කියන්නේ පිළිතුරු අංක 2. අංක 2 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්න අංකයට. ප්‍රශ්න අංක 21. විදුලිය සමාගමේ සිය අවසාන ගිණුම් පිළිල කිරීමෙන් පසු එහි ලාභයේ ලෙස රුපියල් 12,50,000ක් අනාවරණය වෙනවා. ඉන්දුලි සමාගමේ සිය අවසාන ගිණුම් පිළිල කිරීමෙන් පසු එහි ලාභයේ වශයෙන් රුපියල් 12,50,000ක් අනාවරණය වෙනවා. ඔව්. සර් ගිණුම් කරන වැරදි නිවැරදි කිරීමේදී ලාභය නිවැරදි කිරීමයි ලාභය සිදුවන බලපෑමයි කියන්නේ දෙකක්ද එකක්ද? ඔව්. මේ දරුවා අහනවා ප්‍රශ්නයක්. වැරදි නිවැරදි කිරීමේ පරිච්ඡේදයෙන්ම අහනවා මෙන්න මෙහෙම වරදක් නිවැරදි කිරීම හා වරදක් නිවැරදි කිරීමෙන් ලාභය නිවැරදි කිරීම හා වරද සිදුවීම නිසා ලාභයට සිදු බලපෑම කියන්නේ එකක්ද දෙකක්ද කියලා. මොකද ඔබ හිතන්නේ? ගිණුම් කරන වරදක් ලාභයට කරන බලපෑමයි ලාභය නිවැරදි කිරීමට කරන දේ එකක් දෙකක්ද? පැහැදිලි දෙකක් උතන. වරද නිසා ලාභයට සිදු බලපෑම කියලා අදහස් කරන්නේ ඒ වරද ඒ ආකාරයෙන්ම තිබුණොත් කොටිමුත් වරද නිවැරදි නොකළහොත් ලාභයට ඇති වී තිබෙන බලපෑම ලාභය වැඩි වෙලාද අඩු වෙලාද කියන එක. වරද නිවැරදි කිරීම නිසා ලාභයට වෙන ලාභය කියලා කියන්නේ ඒ වරද නිවැරදි කළාම ලාභය එකතු කරනවාද අඩු කරනවාද ලාභය වැඩි කරනවාද අඩු කරනවාද කියන එක. අපි සරල උදාහරණයක් අරගෙන බලමු. අපි ගමු වරදක් තියෙනවා විකුණුම් රුපියල් 1000ක් වැඩි. විකුණුම් රුපියල් 1000ක් වැඩි. විකුණුම් ගිණුම වැඩියෙන් එකතු වීම නිසා හරි විකුණුම් ජර්නලයේ රුපියල් 1000ක් වැඩියෙන් එකතු වීම නිසා හරි විකුණුම් කියන ආදායම රුපියල් 1000ක් වැඩි. දැන් ඔබ දන්නවා ලාභයට බලපාන ආදායම් සහ වියදම්නේ. දැන් මේ කියන උදාහරණය දැන් ඔබගේ ප්‍රශ්නේ ඔබේ ප්‍රශ්නෙට මම යොමු කළොත් මේක මේ වරද අපිට දෙආකාරයකට පිළිතුරු බලාපොරොත්තු වෙන්න අහන්න පුළුවන්. එකක් තමයි මේ වරද නිසා ලාභයට සිදු බලපෑම මොකද්ද? විකුණුම් 1000ක් වැඩි. ලාභයට සිදු බලපෑම. ඒ කියන්නේ මේ වරද අපි නිවැරදි නොකළොත් මෙහෙම තිබුණොත් මේ නිසා ලාභයට කෙබඳු බලපෑමක් ඇති වෙලාද? උතර විකුණුම් 1000ක් වැඩි කියන්නේ ආදායම් 1000ක් වැඩි කියන එකයි. ආදායම් 1000ක් වැඩි කියන්නේ ලාභය 1000කින් වැඩි වේ. එහෙනම් අපි මේ නිසා ලාභයට සිදුවෙච්ච බලපෑම හැවුවොත් අපි කියන්නේ ලාභය 1000ක් වැඩි. ලාභය 1000ක් වැඩි. විකුණුම් 1000ක් වැඩි කියන්නේ ලාභය 1000කින් වැඩි. අපෙන් ඇහුවොත් මේ වරද නිවැරදි කළාම ලාභයට කළ යුතු ගැලපීම. අනේ එතෙන්දී අපි බලන්න ඕනේ මේ වරද නිවැරදි කළාම ලාභයට කළ යුතු ගැලපීම මොකද්ද? දැන් මේ වරද නිසා ලාභය 1000ක් වැඩිනේ. එහෙනම් ලාභයෙන් 1000ක් අඩු කරන්න ඕනේ. ඒතකොට ඔබට පේනවා ඇති සම්පූර්ණයෙන්ම දෙවිදියක් උතර නේද? විකුණුම් රුපියල් 1000ක් වැඩි කියන වරද ගත්තාම ලාභයට සිදු බලපෑම කියන ලාභය 1000ක් වැඩි. ඒ වරද නිවැරදි කළාම ලාභය නිවැරදි කරන්න කිව්වහම ලාභයෙන් 1000ක් අඩු කරන්න ඕනේ. ඒ නිසා අපේ දරුවෝ වග බලා ගන්න ඕනේ, හොඳට ප්‍රවේශමෙන් හඳුනා ගන්න ඕනේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයේ ලෙස අසා තිබෙන්නේ කුමක්ද? විශේෂයෙන් වැරදි නිවැරදි කිරීම වලදී. අහලා තියෙන ප්‍රශ්නය වැරදි නිවැරදි කිරීම නිසා ලාභය සංශෝධනය කිරීමද? එහෙම නැත්නම් වැරදි නිසා ලාභයට සිදු බලපෑමද?
මොකද ඒකේ සම්පූර්ණ පරස්පරයිනේ. බලපෑම නම් ලාභේ 10ක් වැඩි. නිවැරදි කිරීම නම් ලාභෙන් 10ක් අඩු කරන්න ඕනේ. ඒ නිසා හරියටම හඳුනාගත යුතුයි ප්‍රශ්නේ. ඒකම හැම වෙලාවෙම අපිට කියන්නේ මුලින්ම අභ්‍යාසයක ප්‍රශ්නේ හොඳට කියවලා ඉන්න. අර ප්‍රශ්නේ කියන්නේ අවශ්‍ය වන්නේ කියන කොටස. හොඳට කියවලා බලන්න මේකෙන් අහලා තියෙන්නේ මොකද්ද? ලාභේ නිවැරදි කිරීමද? ලාභයට සිදු බලපෑමද? ඔබගේ ප්‍රශ්න උත්තරේ ලැබුණා නේද? හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්න අංකයේ ඉන්දුලි සමාගමේ සිය අවසාන ගිණුම් පිළිල කිරීමෙන් පසු එහි ලාභය රුපියල් 12,50,000ක් වශයෙන් අනාවරණය වෙනවා. නමුත් පසුව කළ විගණනයකදී උපචිත වියදම් 1,50,000ක් මගහැරී ඇති බව සහ අවසන් තොගය 50,000ක් අධිගණනය වී ඇති බවට අනාවරණය විය. අපෙන් අහනවා දැන් මෙම වැරදි නිසා ව්‍යාපාරයේ එක උත්තර පහක් අපෙන් අහනවා. එක ශුද්ධ ලාභය රුපියල් ලක්ෂයකින් අධිගණනය වී ඇත. ශුද්ධ ලාභය රුපියල් ලක්ෂයකින් අධිගණනය වී ඇත. දෙක ශුද්ධ ලාභය රුපියල් 2 ලක්ෂයකින් අධිගණනය වී ඇත. තුන ශුද්ධ ලාභය රුපියල් ලක්ෂයකින් ඌණ ගණනය වී ඇත. හතර ශුද්ධ ලාභය රුපියල් 2 ලක්ෂයකින් ඌණ ගණනය වී ඇත. පහ ඉහත කිසිවක් සිදු නොවේ. දැන් අපිට පුංචි ගණනය කිරීමක් කරන්න වෙනවා. මෙතනත් වැරදි දෙකක් තියෙනවා. මේ වැරදි දෙක නිසා ලාභයට කවර බලපෑමක් ඇති වුණාද කියන එක. මේ වැරදි දෙක නිසා ලාභයට කවර බලපෑමක් ඇති වුණාද? නැවත හඳුනා ගන්න වරද දෙක. එකක් තමයි ව්‍යාපාරයේ ලාභය දැනට රුපියල් 12,50,000ක් කියලා හඳුනාගෙන තියෙනවා. වැරදි දෙක තමයි එකක් උපචිත වියදම් රුපියල් 1,50,000ක් මගහැරිලා. උපචිත වියදම් 1,50,000ක් වාර්තා කරලා නැහැ. අවසන් තොගය රුපියල් 50,000ක් අධිගණනය වෙලා තියෙනවා. හරි. මේ වැරදි දෙක නිසා ලාභයට සිදු බලපෑම. දැන් උතින්ද ළමයි ඔකෙත් අර ඉස්සලා කිව්වා වගේ අපි බලන්න ඕනේ ලාභයට කවර බලපෑමක් ඇති වෙලා තියෙනවද කියන එක. දැන් මෙතෙන්දී ඔබ තේරුම් ගන්න ඕනි දැන් ලාභය අපිට දෙනවා 12,50,000යි කියලා. 12,50,000ක ලාභය අපිට දෙනවා. දැන් මේ වැරදි දෙක තමයි උපචිත වියදම් රුපියල් 1,50,000ක් වාර්තා වෙලා නැහැ. දැන් මේකේදී වැරදි නිසා බලපෑම බලන්න ඕනේ. උපචිත වියදම් වාර්තා වෙලා නැහැ. උපචිත වියදම් වාර්තා කරන්නේ කොහොමද? වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම බැර. උතර වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම බැර කළා කිව්වහම උතර මෙතන උපචිත වියදම් මගහැරලා කියන්නේ වියදම් ගිණුම හර වෙලා නැහැ. ඒ කියන්නේ ලාභාලාභ ගිණුම හර වෙලා නැහැ. උතර අපි මේක අපි ලාභයට සිදුවෙච්ච බලපෑම අපි ගන්නට ඕනේ. ලාභයට සිදුවෙච්ච බලපෑම ගන්නකොට පළවෙනි වරද නිසා අපි ගමු මේක තව කලක බයින් කරමු. ලාභයට සිදුවෙච්ච බලපෑම අපි ගත්තොත් එම ලාභයට බලපෑම ඔබ දැක්ක පිළිතුරු වලින් තුනේ බලපෑම අහලා තිබුණේ. ලාභය අධිගණනය වෙලාද ඌණ ගණනය වෙලාද කියන. උතර පළවෙනි වරද උපචිත වියදම් වාර්තා වෙලා නැහැ. උතර මොකද වෙන්නේ? වියදමක් 1 ලක්ෂ වියදම් ගිණුම හර වෙලා නැහැ. උපචිත වියදම් ගිණුම බැර වෙලත් නැහැ. උපචිත වියදම් ගිණුම බැරවීම අපිට බලපාන්නේ නැහැ. බැරවීම හෝ නොවීම බලපාන්නේ නැහැ ලාභයට. ඒක වගකීම් ගිණුමක්. නමුත් වියදම් ගිණුම හර වෙලා නැහැ කියන්නේ ලාභාලාභ ගිණුම හර වෙලා නැහැ. ලාභාලාභ ගිණුම හර වෙලා නැහැ කියන්නේ වියදමක් ලාභාලාභ ගිණුමට ආදායම් ප්‍රකාශනට ගිහින් තියෙන අඩුවෙන්. වියදමක් අඩුවෙන් ගියා කියන්නේ ලාභය එන්නේ කොහොමද? වැඩියෙන්. දැන් මේ පළවෙනි වරද උපචිත වියදම් වාර්තා නොකිරීම කියන වරද නිසා ලාභාලාභ ගිණුමට වියදමක් ගිහින් තියෙන අඩුවෙන්. ආදායම් ප්‍රකාශනට වියදමක් වාර්තා වෙලා තියෙන අඩුවෙන්. වියදමක් අඩුයි කියන ලාභය වැඩි. ඒ නිසා අපි කියන පළවෙනි වරද නිසා ලාභයට වෙච්ච බලපෑම ධන 1,50,000යි. ඔන්න බලන්න මෙතෙන්දී අහලා තියෙන බලපෑම. නිවැරදි කිරීම නෙමෙයි. පළවෙනි වරද අපි ඔහොම පවත්වා ගත්තොත් ලාභය 1,50,000කින් වැඩි වෙනවා. දෙවෙනි වරද මොකද්ද? අවසන් තොගය රුපියල් 50,000කින් අධිගණනය වෙලා තියෙනවා. අවසන් තොගය 50,000කින් වැඩි. අවසන් තොගය වැඩි වෙනකොට ලාභය මොකද වෙන්නේ? වැඩි වෙනවා. අවසන් තොගය අධිගණනය වෙලා කියන්නේ විකුණුම් පිරිවෙල වශයෙන් ලැබෙන ආගේ අඩුයි. කියන්නේ ලාභය වැඩි. නිසා අගතොගේ අධිගණනය වීම අගතොගේ අධිගණනය වීම නිසා ඒකෙනුත් ලාභය 50,000කින් වැඩි වෙනවා. එහෙනම් මේ වැරදි දෙකම ගත්තාම මේ වැරදි දෙක නිවැරදි නොකළොත් ලාභය රුපියල් 2 ලක්ෂයකින් අධිගණනය වෙනවා. මේ වැරදි දෙක නිසාම ලාභයට වෙන බලපෑම තමයි ලාභය ලක්ෂ 2කින් අධිගණනය වෙනවා. ඒ නිසා මෙතන සුද්ධ ලාභය රුපියල් 2 ලක්ෂයකින් අධිගණනය වී ඇත. මේක තමයි නිවැරදි පිළිතුර වෙන්නට ඕනේ. එතන අපි කලින් කතා කරපු ප්‍රශ්නේ බලපානවා ලාභයට බලපාන ආකාරයේ ලාභය නිවැරදි කිරීමට කළ යුතු දේ. දැන් මේකේ අහලා තියෙන ලාභයට බලපාන ආකාරය මේ වැරදි දෙක නිවැරදි නොකළොත් ලාභය ලක්ෂ 2කින් වැඩියෙන් පෙන්눔 කරනවා පොත්වල. අපි යමු ඊළඟ ප්‍රශ්න අංකයට. ප්‍රශ්න අංක 22. ආදායම් හඳුනා ගැනීමට හා ව්‍යාපාරයේ ජංගම නොවන වත්කම් ඡය කිරීමට පදනම් කරගනු ලබන ගිණුම් කරන සංකල්ප දෙක පිළිවෙලින් දක්වන්න.
දැන් මේකට ගණනය කිරීමක් අවශ්‍ය නැහැ. මතකයේ අවදි කරලා උත්තරේ හොයාගන්න පුළුවන් මෙතනින්. බලන්න උත්තරේ හොයාගන්න. ආදායම් හඳුනා ගැනීමටත් ඒ වගේම ව්‍යාපාරයේ ජංගම නොවන වත්කම් ඡය කිරීමටත් පදනම ලබා දෙන ගිණුම් කරන සංකල්ප දෙක පිළිවෙලින් කියන්න කියලා කියනවා. එක තමයි සංගතතා සංකල්පය සහ ගිණුම් කරන ඒකක සංකල්පය. දෙක තමයි උපලබ්ධි සංකල්පය හා අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය. තුන ගිණුම් කරන ඒකක සංකල්පය හා විචක්ෂණ සංකල්පය. හතර සංගතතා සංකල්පය හා ආරක්ෂණ සංකල්පය. පහ ඉහත කිසිවක් නොවේ. පිළිවෙලින් අහන්නේ ආදායම හඳුනා ගැනීමට ආධාර වන සංකල්පයයි වත්කම් ඡය කිරීමට පදනම සපයන සංකල්පයයි. අපි අද ඉස්සර පෙර දවසක අපි කතා කළා වත්කම් ඡය කිරීමට පදනම් වන සංකල්ප ගැන. අපි ආදායම හඳුනා ගැනීම මුලින්ම ගත්තොත් ආදායම හඳුනා ගැනීමට ආධාර වන ගිණුම් කරන සංකල්පය මොකද්ද? උපලබ්ධි සංකල්පය. උපලබ්ධි සංකල්පය අපිට මඟ පෙන්වීමක් කරනවා ව්‍යාපාරයක ආදායම හඳුනා ගන්න ඕනේ කවර අවස්ථාවකදීද කියන එක නේද? ඉතින්ද අපි කියනවා භාණ්ඩ අලෙවිකරන ආයතනයක් නම් එකී භාණ්ඩවල නීත්‍යානුකූල අයිතිය පැවරූ අවස්ථාව තමයි ආදායම උපලබ්ධි වූ දිනේ ලෙස හඳුනා ගන්න ඕනේ. සේවා සපයන ආයතනයක් නම් එකී සේවාව ලබා දුන්න අවස්ථාව අදාළ සේවාදායකයාට සේවාව ලබා දුන්න අවස්ථාව තමයි ආදායම උපලබ්ධ වූ අවස්ථාව ලෙස හඳුනා ගන්න ඕනේ. දැන් ආදායම හඳුනා ගැනීමට උපකාරී වන සංකල්පය උපලබ්ධ සංකල්පය. ඒක නිෂ්කාසන සංකල්පය කියලා කියන්න පුළුවන්. ඊළඟට වත්කම් ජංගම නොවන වත්කම් ඡය කිරීමට පදනම සපයන සංකල්ප. ඔබ දන්නවා වත්කම් ඡය කිරීමට පදනම සපයන සංකල්ප අතර එකක් ගැලපුම් සංකල්පය, එකක් අඛණ්ඩ පැවැත්ම සංකල්පය ප්‍රධාන වශයෙන් නේද? ඒතර මේකෙදි ඒ සංකල්ප දෙකෙන් එකක් තියෙනවා මොකද්ද? අඛණ්ඩ පැවැත්ම සංකල්පය තියෙනවා දෙවෙනි පිළිතුරේ. එහෙනම් දෙවෙනි පිළිතුරේ අනුපිළිවෙලට ගත්තාම උපලබ්ධ සංකල්පයේ ආදායම හඳුනා ගැනීමට අදාළයි, ජංගම නොවන වත්කම් ඡය කිරීමට අඛණ්ඩ පැවැත්ම සංකල්පය අදාළයි. නිවැරදි පිළිතුරු ලෙස අපිට පිළිගන්න වෙන්නේ මේ පහෙන් මොකද්ද? පිළිතුරු අංක 2. පිළිතුරු අංක 2. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නාංකය වෙත. ඊළඟ ප්‍රශ්නාංකය වෙත බලන්න. ප්‍රශ්නාංක 23. එකකින් ඔබෙන් අහනවා ඉමාල් ව්‍යාපාරිකයෝ 2007 ජනවාරි මාස 1 වෙනිදා රුපියල් 24 ලක්ෂයක් වටිනා පරිගණකයක් මිලදී ගන්නවා. වසර 5ක් අවසානයේදී මෙම යන්ත්‍රවල සුන්බු නගය රුපියල් 2 ලක්ෂයකි. වසර 5ක් අවසානයේ ඉමාලි ව්‍යාපාරිකයන් ජංගම නොවන වත්කම් ඡය කිරීම සඳහා සරල මාර්ග ඡය ක්‍රමය අනුගමනය කරයි කියලාත් කියනවා. 2008 දෙසැම්බර් 30ක දින මෙම පරිගණකවල ඵලදාය ජීවිත කාලයේ තවත් වසර 2කට සීමා වී ඇති බව හා සුන්බු නගයක් නොමැති බව ඇස්තමේන්තු කර ඇත. අහනෝබෙන් 2009 සහ 2010 වසර සඳහා ව්‍යාපාරයේ වාර්ෂික ෂෙයා වටිනාකම කීයද? පිළිතුරු 5ක් ඔබට දෙනවා. නැවතත් ප්‍රශ්නය හඳුනා ගන්න උත්සාහ කරන්න. ඉමාලි ව්‍යාපාරිකයෝ 2007 ජනවාරි 1 වෙනිදා රුපියල් 24 ලක්ෂයකට පරිගණකයක් මිලදී ගන්නවා. මුලින් තීරණය කරන වසර 5යි ජීවිත කාලය සුන්බු නගයේ ලක්ෂ 2යි කියලා. ඉමාලි ව්‍යාපාරයේ ජංගම නොවන වත්කම් ඡය කිරීමට පදනම් කරගන්න සරල මාර්ග ඡය ක්‍රමය 2008 දෙසැම්බර් 31 කියන ළමයි මතක තියාගන්න. 2007 ජනවාරි 1 වෙනිදා වත්කම ගත්තේ. ඒ කියන්නේ වසර 2කට පසු. ඵලදායී ජීවිත කාලයේ වසර 5න් වසර 2ක් ගත වූ පසු මේ පරිගණකයේ ඉදිරි ජීවිත කාලය තව වසර 2ක් බව සීමා වෙනවා. ඒ වගේම සුන්බුන් නගයක් නැතයි තීරණය කරනවා. ඔබෙන් අහන්නේ මේ වත්කමේ 2000 ඉදිරි වසර 2කට ඡය වාරිකයේ කීයක් විය යුතුද කියන එක. ඉදිරි වසර 2කට ඡය වාරිකයේ ලෙස කීයක් වෙන්නට ඕනේද කියලා. ඔබ දන්න හොඳ ආකාරවම දැන් සරල මාර්ග ඡය ක්‍රමයට වත්කමක් ඡය කරනකොට අපි වත්කම මිලදීගත් අවස්ථාවේදී ඡය වාරිකය හඳුනා ගන්න කොහොමද? වත්කමේ පිරිවැය ඍණ සුන්බුන් නගය බෙදනවා ඵලදායී ජීවිත කාලයෙන්. වත්කම මිලදීගත් අවස්ථාවේදී සරල මාර්ගමේදී වත්කමේ ඡය වීම ගන්නේ ඡය කළ හැකි වටිනාකම බෙදීම ඵලදායී ජීවිත කාලය. ඡය කළ හැකි වටිනාකම කියන්නේ වත්කමේ පිරිවැයෙන් සුන්බුන් නගය අඩු කළ පසු වගේ. නමුත් වත්කමේ ජීවිත කාලයෙන් වසර කිහිපයක් ගත වුණායින් පස්සේ ඔබ දන්නවා වත්කමක දැන් වාර්ෂික ඡයගේ තීරණය කරන සාධක තියෙනවනේ. පිරිවැය, ඒ වගේම සුන්බුන් නගය, ඒ වගේම ඵලදායී ජීවිත කාලය. තමතරව යොදා ගන්නා ඡය ක්‍රමය මේ අනුව තමයි වත්කමේ වාර්ෂික ඡයගේ තීරණය වෙන්නේ. නමුත් මේ අගයන් පසු කාලයක වෙනස් වෙන්න පුළුවන්.
දැන් වත්කමකට පිරිවැයට පසු කාලිනව දරන පිරිවැය නිසා වත්කමේ පිරිවැය වෙනස් වෙන්න පුළුවන්. උතර ෂය වාරකය වෙනස් වෙනවා. ඒ වගේම සුන්බුන්නගේ ඇස්තමේන්තු පසු කලක වෙනස් වෙන්න පුළුවන්. දැන් සුන්බුන්නගේ ඇස්තමේන්තුවක්නේ. ඒක වත්කම මිලදීගත් අවස්ථාවේදීම සුන්බුන්නගේ තීරණය කළයින් පසුව ඒ වගේම ඵලදායී ජීවිත කාලයත් එමයයි මුලින්ම වත්කම මිලදීගත් අවස්ථාවේදීම තීරණය කරනවා. ඊළඟට වසර කිහිපයක් ගත වුණායින් පස්සේ මේ ඇස්තමේන්තු නැවත සමාලෝචනය කරනවා. අපි එදා තීරණය කළ සුන්බුන්නගේ තවදුරටත් නිවැරදිද? ඒක වෙනසක් වෙන්න ඕනේද? අපි එදා තීරණය කළ වත්කමේ ඵලදායී ජීවිත කාලය තවදුරටත් එලෙසම පවත්වා ගත යුතුද නැත්නම් වෙනස් වෙන්න ඕනේද? එසේ සමාලෝචනය කිරීමේදී ඇතැම් විට ජීවිත කාලය අගේ වෙනස් වෙන්න පුළුවන්. සුන්බුන්නගේ වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වත්කම නවීකරණය කිරීම නිසා වත්කම නවීකරණය කිරීමට දරුවු වියදම් නිසා ඒ වත්කමේ ජීවිත කාලය සුන්බුන්නගේ වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී වත්කමේ ෂය වාරිකය නැවත සොයා ගන්න වෙනවා. ඒතර වත්කමේ ජීවිත කාලයෙන් වසර කිහිපයක් ගත වුණායින් පස්සේ වත්කමේ නව ෂය වාරිකය සොයා ගන්න අපි අර කලින් තීරණය කළ සමීකරණයේ කලින් අපි හඳුනාගත්තු ෂය සමීකරණේ පොඩි වෙනසක් කරන්න ඕනේ. අපි කලින් හඳුනාගත්තු සමීකරණය මොකද්ද? පිරිවැය ඍණ සුන්බුන්නගේ බෙදීම ජීවිත කාලය. නමුත් අර මම කලින් කිව්වා වගේ වත්කමේ පිරිවැය හෝ සුන්බුන්නගේ හෝ ජීවිත කාලය වෙනසක් වෙලා නම් ඉදිරි වර්ෂවලට වත්කම ෂය කළ යුතු නව ෂය වාරිකය හොයාගන්නේ එතෙන්දී ඔබට සිදු වෙනවා මෙන්න මේ වගේ සමීකරණයක් ගන්න ෂය නැවත ගණන් බලනකොට මෙන්න මේකයි සමීකරණය වෙන්නේ නව පිරිවැය ඍණ නව සුන්බුන්නගය නව සුන්බුන්නගය ඉතින් ඔහොම ලියමු නව සුන්බුන්නගය ඍණ සමුච්චිත ෂය පහුගිය අවුරුද්දවල සමුච්චිත ෂය අඩු කරලා මේ සම්පූර්ණ පිළිතුර බෙදන්න ඕනේ ඉදිරි ජීවිත කාලයෙන් වත්කමේ අලුත් පිරිවැය අලුත් සුන්බුන්නගේ අලුත් වටිනාකම හා මෙතෙක් ෂය කළ ෂය ප්‍රමාණය හෙවත් සමුච්චිත ෂය පිරිවැයන් මේ ඉලක්කම් දෙක අඩු කරන්න ඒන උත්තරය තමයි ඉදිරියට වත්කම ෂය කළ හැකි වටිනාකම. ඒක බෙදන්න ඕනේ වත්කමේ ඉදිරි ජීවිත කාලය තුළදී. එවිට වත්කමේ නව ෂය වාරිකය එනවා. ඒ අනුව ගත්තාම දැන් මේ කියන වත්කමේ පිරිවැය 24 ලක්ෂයයි ඒක වෙනසක් වෙලා නැහැ. නව පිරිවැයත් වෙන අපි ගන්න වෙන 24 ලක්ෂ කියලාමයි ඍණ සුන්බුන්නගේ. කලින් සුන්බුන්නගේ ලක්ෂ 2ක් කියලා ඇස්තමේන්තු කළා. නමුත් දැන් කියනවා වත්කමේ සුන්බුන්නගයක් නැහැ කියලා. නව සුන්බුන්නග තුළ බිඳුවයි ඍණ වසර සමුච්චිත ෂය. දැන් මේ වත්කම කලින් ෂය කළේ කොහොමද? පිරිවැය 2,40,000යි සුන්බුන්නගේ 2,00,000යි අවුරුදු 5යි ජීවිත කාලය. නේ අපි කිව්වොත් එම කලින් ෂය වීම ගත්තොත් අපිට ගන්න පුළුවන් කලින් ෂය වීම වෙන්නේ 24 ලක්ෂය ඍණ 2,00,000 බෙදීම ජීවිත කාලය අවුරුදු කීයද? 5නේ. උතර 24 ලක්ෂයෙන් 2,00,000ක් ගියාම 22 ලක්ෂයයි 22 ලක්ෂය අවුරුදු 5න් බෙදන්න ඕනේ. එතකොට කීයක් එනවද? 24 ලක්ෂයෙන් අපි ලක්ෂයක් ගියාම 22 ලක්ෂයයි 22 ලක්ෂය බෙදන්න ඕනේ 5න්. කී දෙන්නේ? 4,40,000යි කලින් විදිහට එක අවුරුද්දක ෂය. දැන් 2008-12-31 වන විට අවුරුදු කීයක් ෂය වෙලාද? 2ක්. එහෙනම් කලින් වත්කමේ වාර්ෂික ෂය වීම 4,40,000යි. ඒ වැඩි කිරීම දෙක තමයි සමුච්චිත ෂය. උතර වත්කමේ සමුච්චිත ෂය වෙනවා කියද 8,80,000. 8,80,000යි වත්කමේ සමුච්චිත ෂය වීම. ඊට පස්සේ ඉදිරි ජීවිත කාලය කියද මුලින් අපි ඇස්තමේන්තු කළ ජීවිත කාලය අවුරුදු කීයද? 5යි. නමුත් දැන් වසර දෙකක් ගත වෙලා ඉවරයි. තව ඇත්තම අවුරුදු 3ක් හරි විදිහට තියෙනවා කලින් විදිහට නම්. නමුත් දැන් තීරණය කරනවා ඉදිරියට වත්කමේ ආයු කාලය අවුරුදු 2යි. ඉදිරි ජීවිත කාලය අවුරුදු 2යි. එහෙමනම් වත්කමේ ඉදිරියට ෂය කළ හැකි වටිනාකම වෙන්නේ 24 ලක්ෂයෙන් අඩු කරන්න ඕනේ 8,80,000ක්. ඒතර කී දෙන්නේ? 24 ලක්ෂයෙන් අපි අඩු කරනවා 8,80,000ක් 15 ලක්ෂ 20,000. 15 ලක්ෂ 20,000යි ළමයි වත්කමේ ඉදිරි ෂය කළ හැකි වටිනාකම. ඒක ෂය කරන්න පුළුවන් අවුරුදු කීයක් වෙනවද? 2ක්. එහෙනම් 15 ලක්ෂ 20,000 බෙදුවාම දෙකෙන් ඔන්න එනවා එක අවුරුද්දක ෂය වීම කීයක් එනවද? 7,60,000යි. වත්කමේ එක අවුරුද්දක ෂය වීම රුපියල් 7,60,000. එහෙනම් මේ 7,60,000 කියන උත්තරේ තමයි නිවැරදි පිළිතුර. ඒ පිළිතුර කියන අංක 4. නිවැරදි පිළිතුර වෙන්නේ අංක 4 7,60,000යි. ඒක තමයි ප්‍රශ්නාංක 21 සඳහා වන පිළිතුර. 23 සඳහා වන පිළිතුර. ඊට පස්සේ අපි යමු ඊළඟ ප්‍රශ්නාංකයට. ප්‍රශ්නාංක 24
පාරිභෝජන අමුද්‍රව්‍ය පිරිවැය නිරූපණය වන කාණ්ඩය තෝරන්න. දැන් මෙතන තියෙනවා ළමයි කාණ්ඩ පහක්. එක ආරම්භක අමුද්‍රව්‍යත් වගේ ධන අමුද්‍රව්‍ය ගැනුම් ධන ගෙනීමේ කුලි ඍණ අවසාන අමුද්‍රව්‍යත් වගේ. මේක උත්තරයක්. දෙක ආරම්භක අමුද්‍රව්‍යත් වගේ අමුද්‍රව්‍ය ගැනුම් ගෙනීමේ කුලි ඍණ අවසාන අමුද්‍රව්‍යත් වගේ ධන වෙනත් ඍජු වියදම්. තුන ප්‍රාථමික පිරිවැය ධන වක්‍ර ද්‍රව්‍ය පිරිවැය ධන වක්‍ර ශ්‍රම පිරිවැය ධන වක්‍ර වෙනත් වියදම්. අපෙන් අහන්නේ පාරිභෝජන අමුද්‍රව්‍ය වල පිරිවැය. හතර ප්‍රාථමික පිරිවැය ධන කම්මල් පොදුකාර පිරිවැය. පස්වෙනි එක පාරිභෝජන අමුද්‍රව්‍ය පිරිවැය ධන ඍජු වියදම් ධන කම්මල් පොදුකාර වියදම්. අපෙන් අහන්නේ මේ පිළිතුරු පහ අතරින් පාරිභෝජන ද්‍රව්‍ය පිරිවැය කියන උත්තරේ ලබා ගන්න සුදුසු මේ සමීකරණය මොකක්ද කියන එක. තවදලා නිෂ්පාදන ආයතනයකයි මේ කාරණේ මතුවෙන්නේ. නිෂ්පාදන ආයතනයක යම්කිසි ගිණුම් කාල පරිච්ඡේදයක් තුලදී නිෂ්පාදන කටයුතු වෙනුවෙන් භාවිතයටගත් අමුද්‍රව්‍ය වල වටිනාකම තමයි අපි කියන්නේ පාරිභෝජන ද්‍රව්‍ය පිරිවැය කියලා. ඒක සොයාගන්න කොහොමද අපි? ගිණුම් කාලච්ඡේදයේ ආරම්භක අමුද්‍රව්‍ය තොගයට අපි එකතු කරනවා අමුද්‍රව්‍ය වල ගැනුම් පිරිවැය. මිලටගත් අමුද්‍රව්‍ය වල පිරිවැය. ඒ අනුව අමුද්‍රව්‍ය වල ගැනුම් මිල ගෙනීමේ වියදම් ආපසියම් තිබෙන අඩු කරලා සියල්ල ගන්නවා ගැනුම් පිරිවැය. ඒ දෙකේ එකතුවෙන් අපි අඩු කරන්න ඕනේ ගිණුම් කාල පරිච්ඡේදයේ අවසානයේදී ඉතිරිව තිබෙන අමුද්‍රව්‍ය වටිනාකම. ඒ අනුව අපි කෙටියෙන් කිව්වොත් ආරම්භක අමුද්‍රව්‍ය තොගයට අමුද්‍රව්‍ය ගැනුම් පිරිවැය සහ ගෙනීමේ වියදම් සියල්ල එකතු කරලා එන උත්තරෙන් අඩු කරන්න ඕනේ අවසාන අමුද්‍රව්‍ය තොගය. එම පිළිතුර එන්නේ මේ පිළිතුරු පහෙන් කුමන උත්තරේද? අංක 1 ආරම්භක අමුද්‍රව්‍ය තොගයේ ධන ගැනුම් අමුද්‍රව්‍ය ගෙනීමේ කුලි අවසාන අමුද්‍රව්‍ය තොගය අඩු කළාම උත්තරේ එනවා. දැන් අපි ඊළඟ ප්‍රශ්නේ බලන්න. තිර දෙසන ඊළඟ ප්‍රශ්නය වත්කමක පැවැත්ම නිශ්චය කිරීමේදී ඒ නිසි අයිතිය අත්‍යවශ්‍ය නැත. ඒට උදාහරණයක් වන්නේ පහ සඳහන් ඒවායින් කුමක්ද? එක ස්වාධිකාර හා ප්‍රකාශන අයිතිය, දෙක ලැබිය යුතු ගිණුම් වල ශේෂයන්, තුන සින්නක්කර දේපල යන්ත්‍රෝපකරණ හා උපකරණ, කල්බදු මත ලබාගෙන ඇති දේපල සින්නක්කර ඉඩම්. ඔබ දන්නවා වත්කමක් හඳුනා ගන්න වත්කමක නෛතික අයිතිය තිබීම අවශ්‍ය නැහැ කියන එක. නෛතික අයිතිය ලබා ගැනීමට කටයුතු කිරීම පමණක් ප්‍රමාණවත් වෙනවා. ඒ අනුව මේ තියෙන වත්කම් අතුරින් නෛතික අයිතිය නැතත් වත්කමක් ලෙස හඳුනා ගන්නා වත්කම් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් අංක 4 කල්බදු ක්‍රමයට ලබා ගන්නා වත්කම්. කල්බදු වත්කම් අපි වත්කම මිලට ගන්න අවස්ථාවේදී වත්කමේ නෛතික අයිතිය අපිට නැහැ. අපිට තියෙන්නේ වත්කම පරිහරණය කිරීමේ අයිතිය පමණයි. නමුත් වාරික ගෙවලා අවසන් වාරිකයේ ගෙවුවෙන් පස්සේ තමයි නෛතික අයිතිය ලැබෙන්නේ. ඒත් වත්කම පළවෙනි වාරිකයේ ගෙවු අවස්ථාවේ සිටම අපි ඒක වත්කමක්සේ හඳුනා ගන්නවා. අපි ඊළඟ ප්‍රශ්න අංකයට ගියොත් උපචිත වියදම් ගිණුමකින් නියෝජනය වන්නේ මේවායින් කුමක්ද? උපචිත වියදම් ගිණුම කියන ගිණුම තුලින් නියෝජනය වන්නේ මේවායින් මොනවාද? 1. දරන ලද වියදම් හා ගෙවා ඇති වියදම්. 2. ගෙවා ඇති එහෙත් නොදරන ලද වියදම්. 3. දරා නොමැති හෝ ගෙවා නොමැති වියදම්. 4. දරන ලද නමුත් ගෙවා නැති වියදම්. 5. ඉහත කිසිවක් නොවේ. මේ අතුරෙන් උපචිත වියදම් ගිණුමක නියෝජනය වන්නේ මේකෙන් කුමක්ද කියලා අහනවා. මොකද ඔබ දෙන උත්තරේ? අපි එකිනෙක බලමු. 1. දරන ලද වියදම් හා ගෙවා ඇති වියදම්. දරන ලද වියදම් කියන එකේ තේරුම මොකද්ද? ආදායම ඉපයීම සඳහා එක වැය කරලා කියන එක. ආදායම ඉපයීමට ඒක දායක වෙලා කියන එකයි. ඒක මුදලින් ගෙවුවා කියන එක නෙමෙයි කියන්නේ. දැන් මේ ගොඩනැගිල්ලේ ගොඩනැගිල්ල අපි කුලියට ලබා ගත්තා නම් අපි කුලිය ගෙවුවත් නැත්නම් අපි දැන් මේක පාවිච්චි කරලා ඉවරයි. අන්න දරලා ඉවරයි. ආදායම උපයන්න එක වැය කරලා ඉවරයි. දුරකථනයේ අපි පාවිච්චි කරා නම් ඒක දරලා ඉවරයි. සල්ලි වල නෑ තාම. ඒතර උපචිත වියදම් ගිණීමේ තියෙන දරන ලද එහෙත් ගෙවා ඇති වියදම්ද? නෑ. දැන් ගෙවා නැති වෙන්නත් තිබේ තාම ගෙවන හිඟ කියන එකනේ. ඒතර පළවෙනි එක කියන්නේ දරන ලද වගේම ගෙවා ඇති. ඒක නෙමෙයි. දෙවෙනි එක ගෙවා ඇති එහෙත් නොදරන ලද. ගෙවා ඇති සල්ලි වලින් ගෙවලා හැබැයි තාම වියදම් පාවිච්චි කරලා නෑ. වියදම් ආදායම ඉපයීමට සම්බන්ධ වෙලා නෑ. ඒකද? නෑ ඒකත් පිළිගන්න අමාරුයි. 3. දරා නොමැති හා ගෙවා නොමැති. සල්ලි වලින් තාම ගෙවලත් නෑ. හැබැයි වියදම තාම ප්‍රයෝජන අරගෙනත් නෑ. ඒකත් වෙන්න බෑ. 4. දරන ලද නමුත් ගෙවා නැති. වියදම අපි පාවිච්චි කළා ඉවරයි. වියදම ආදායම ඉපයීමට සම්බන්ධ වෙලා ඉවරයි. හැබැයි මුදලින් ගෙවලා නැහැ. එහෙනම් හරි උත්තරේ මොකද? අංක 4. නිවැරදි පිළිතුර වෙන්නේ අංක 4. හොඳයි. අද අපි අද දවස් තුලත් අපි කතා කළේ ගිණුම්කරණයේ විෂයට අදාළව කෙටි ප්‍රශ්න පත්‍රය තුලදී අපි කොහොමද නිවැරදිව ඉතා වේගෙන් නිවැරදි පිළිතුර ගොනු කරගන්නේ. මම හිතනවා අපි මේ වැඩසටහන් දෙකේදීම අපි උත්සාහ කළා ඒ කාර්ය සාර්ථක කරගන්න යම්කිසි දායකත්වයක් ලබා දෙන්නට
මේ දරුවෝ ඒක අනිවාර්යයෙන්ම පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. විශේෂයෙන්ම කෙටි ප්‍රශ්න පත්‍රයේ අපි හුඟක් කර ලෙහෙසි කියලා හිතුවට සමහර තැන්වලදී අපේ දරුවෝ ඒක ලෙහෙසි කරගන්නේ නැහැ. අමාරු කරගන්නවා. එසේ අමාරු වෙන්නේ අපේ වර්ධින්මයි නිවැරදි පිළිවෙතකට අනුව අපි ඒක නොකිරීම නිසා මම හිතනවා අපි මේ වැඩසටහන තුළින් යම්කිසි මඟ පෙන්වීමක් ඔබට කළා. කොහොමද මේ කෙටි ප්‍රශ්න පත්‍රයේදී ප්‍රශ්න වලට උත්තර දෙනකොට අනුගමනය කළ යුතු දේවල් මොනවද කොහොමද කෙරෙන්න ඕනේ කියන එක. ඉතින් මෙවැනිම වැඩසටහනක අපි නැවතත් ඉදිරියේදී හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනාට ඔබගේ විභාග කටයුතු සාර්ථක කරගන්න සියලු ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.